නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දිනෙකම ඔබේ ජීවිතයට වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණී කරන්න බොහෝම සද්ධාවෙන් සූදානම් වෙන මොහොත. පින්වතුනි, මේ සත්වයන් උපදින සත්ව තලාතර පවතින ධර්මය අවබෝධ කිරීමට අපහසු හැබැයි පින්කම් කරගන්න පුළුවන් සද්ධාවන්ත නාගලෝකේ නාගයන් පිළිබඳව අපි කාරණා කීපයක් විමසලා බලමු. මේ නාගයන් කොච්චර සද්ධාවන්ත පිරිසක්ද? මේ බුද්ධ ශාසනයත් එක්ක නාගලෝකේ තියෙන බැඳීම කොයි වගේද? ඔබ දන්නවා ස්වර්ණමාලී චෛත්‍යරාජානන් වහන්සේ තුල තැන්පත් වෙලා තියෙන ඒ ද්‍රෝණයක් 13 වහන්සේලා සහිත ධාතු කරඬුව සෝනුත්තර කියන 이르දි බල සම්පන්න මහරහතන් වහන්සේ නාගලෝකයට ගිහින් නාගලෝකෙන් තමයි රුවන්වැලි මහා සෑයේ තැන්පත් වෙන මේ ද්‍රෝණයක් 13 වහන්සේලා සහිත ධාතු කරඬුව රැගෙන එන්නේ. ඒ වගේමයි අද මහා ආශ්චර්යමත් පෙළහර පාන සෝමාවතී චෛත්‍යරාජානන් වහන්සේ තුල පවතින ඒ දකුණු දළදා වහන්සේ පවා ජයසේන නාරජු නාගලෝකයේ බොහෝ කාලයක් වැඳුම් පිදුම් කරපු ඒ උතුම් දළදා වහන්සේ නාගලෝකයෙන් රැගෙන ඇවිල්ලා තමයි පොළොන්නරුවේ සෝමාවතී චෛත්‍යරාජානන් වහන්සේ තුල තැන්පත් කරේ. ඒ වගේමයි ඔබ දන්නවා අපේ මුදුන් මල්කඩ බඳු බොහෝම සද්ධාවෙන් මේ ලෝකවාසී බෞද්ධයන් වැඳුම් පිදුම් කරන ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛා බෝධීන් වහන්සේ එදා ලංකා භූමියට වඩම්මන මොහොතේ නාගලෝකෙ නාගයන් මහා සාගරයේදී සතියක් නාගලෝකෙට අරගෙන ගිය බව ඉතිහාස සඳහන් වෙනවා. අපි ඒ නිසා තමයි නාලුව සතියක් පුදලද බෝධිය කියලා බෝධීන් වහන්සේ ගැන බොහොම සද්ධාවෙන් වන්දනා කරනකොට සිහිපත් කරන්න. මේ කාරණා සියල්ලත් එක්ක මේ නාගයා බුද්ධ ශාසනයත් එක්ක තියෙන බැඳීම, ඇත්තටම මේ නාගලෝකෙ නාගයන් කියන්නේ කොයි වගේ පිරිසක්ද? මේ අයට ධර්මය අවබෝධ කරන්න බැරි ඇයි? මේ අය කොහෙද පහළ වෙලා ඉන්නේ? අපි ඔය වගේ කාරණා කීපයක් මේ බුද්ධ ශාසනය ගැන, නාගලෝකයේ ගැන ධර්මානුකූල කාරණා ඇසුරෙන් විමසලා බලමු. පින්වතුනි, අපේ බුදුරජාණන් වහන්සේ පහාරාද කියන සූත්‍ර දේශනාවේදී පහාරාද කියන අසුරේන්ද්‍රයා බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, ඔබ වහන්සේගේ ශ්‍රාවකයෝ මේ බුද්ධ ශාසනයට මේ තරම් ආස කරන්නේ, මේ තරම් ඇලුම් කරන්නේ ඇයි කියලා. ඊතරදී බුදුරජාණන් වහන්සේ අහන, පහාරාද ඉස්සලා ඔබ කියන්නේ දෙව්ලොව ඉන්න මේ දිව්‍ය අසුරයන් මහා සාගරයට ආස කරන්නේ ඇයි? මුහුදටම ඇලුම් කරන්නේ ඇයි? මහා සාගරය ගැනම සිත් තලවාගෙන වාසය කරන්නේ ඇයි? ඉස්සලා ඔබ ඒක කියන්න කි. එතකොට පහාරාද මේ අසුරයන් දිව්ලොව ඉන්න දිව්‍ය පිරිස මහා සාගරයට ඇලුම් කරන ආස කරන කාරණා ගැන කරුණු 8ක් බුදුරජාණන් වහන්සේට පැහැදිලි කරා. මේ කාරණා 8 අතර සඳහන් වෙනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මහා සාගරය කියන්නේ අද්භූත ගුහාවක් කියන. මහා සාගරයේ තුල හරි පුදුම විදිහේ අද්භූත ශරීර ඇති අමනුෂ්‍ය කොටස් ජීවත් වෙනවා. ඒ අයගේ නම් සඳහන් කරනවා තිමි, තිමංගල, තිමිර පින්නල, නාග, අසුර, ගහන්දරු. මේ සමහර අමනුෂ්‍යයන්ගේ ශරීරය යොදුන් 100ක් තරම් විශාලයි කියන. යොදුනක් කියන්නේ සැතපුම් 16ක්. එතකොට ඔබ හිතාගන්න, සමහර අමනුෂ්‍යයන් මේ මුහුදේ ඉන්න මහා සාගරයේ තුල ජීවත් වෙන ඇතැම් අමනුෂ්‍ය කොටස් ඉන්නවා යොදුන් 100ක් තරම් විශාල ශරීර ඇති අමනුෂ්‍යයෝ. සමහර අමනුෂ්‍යයෝ යොදුන් 200, යොදුන් 300, යොදුන් 400 තරම් විශාල ශරීර ඇති අමනුෂ්‍යයන් මහා සාගරේ හා මෙහා යනවා කියන. අපිට පේන්නේ මේ පියවිය හැට මේ ගොරෝසු ශරීරයක් ඇති සාමාන්‍ය මිනිස්සෙකුට පේන්නේ මුහුදේ ඉන්න ඔය මාළු, පීනගෙන යන සත්තු, ඔය වගේ ගොරෝසු ශරීර ඇති ඔය සත්තු ටිකක් විතරයි මුහුදේ ඉන්නවා. මේ කියන්නේ අමනුෂ්‍යයෝ ගැන. ඒ අය දකින්න නම් දිවස් නුවණක් තියෙන්නට ඕන. මේ අමනුෂ්‍යයෝ මහා සාගරයේ යොදුන් 100 ගණන් විශාල ශරීර ඇති අමනුෂ්‍යයෝ මුහුදේ ඉන්නවා කියලා. බුදුරජාණන් වහන්සේට කියන, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මේ සත්වයන්ගේ අද්භූත ශරීර දිහා බලලා මේ තරම් විශාල ශරීර ඇති මහා පුදුම සත්වයන් මහා සාගරේ ජීවත් වෙනවා නේද කියලා දෙව්ලොව ඉන්න දිව්‍ය පිරිස, එතන දෙවියන් කියන්නේ ඒත් අසුර කියන නම කිව්වට ඔබ දන්නවා තව්තිසා දෙව්ලොව සුර අසුර කියලා කොටස් දෙකක් ඉන්නවා. සුර දෙවියන්ගේ නායකයා තමයි සක්‍ර දෙවියන්. අසුර කියන්නේ දෙව්ලොවම ඉන්න ටිකක් ගැටුමට බර දේවතාවරු කොටසක්. ඒ අයගේ නායකයෝ දෙන්නෙක් ගැන සඳහන් වෙනවා, පහාරාද අසුරේන්ද්‍රයා, ඒ වගේම වේපචිත්ති කියන අසුරේන්ද්‍රයා ගැන ධර්මයේ සඳහන් වෙනවා.
එතකොට මේ දිවිය අසුරයන් මහා සාගරයට ඇලුම් කරනවා කියනවා මේ අත්භූත ශරීර ඇති අමනුස්්‍යයෝ දිහා බලලා. එතකොට අපිට මේ නංවල සඳහන් වෙන තිමි තිමංගල තිමිර පෙන්නල නාග අන්න නාගලෝකේ. නාග කියන කොටස මහා සාගරය ඇසුරු කරගෙන ජීවත්වෙන අත්භූත ශරීර ඇති විශාල ශරීර ඇති අමනුස්ස කොටසක් හැටියට ධර්මී සඳහන් වෙන. මේ නාගයන් දිය පහරවල් හරහා ගංගා වැව්පොකුණු හරහා ගමන් කරනු. ඔවුන් ජලය ආශ්‍රය කරගෙන තමයි ඔවුන්ගේ ජීවිත ගොඩනගාගෙන පහළ වෙලා තියෙන. ඒ වගේමයි මහා සාගරයෙන් මතු වෙච්ච යුගන්ධන කියන පර්වතය වෙලාගෙන නාග විමාන පහළ වෙලා තියෙන බව දේශනාවල සඳහන් වෙනවා. එතකොට අපිට පේනවා ඒ අපිට පියවියහින් දකින්න පුළුවන් දෙයක් නෙමේ. මේ යුගන්ධන පර්වතය වෙලාගත් නාග විමාන ඒ වගේ භූමිංජර කියන නාග භවන් යුගන්දර කියන නාග භවන් මේ වගේ නාග භවන නාගලෝක නාගයන් ගැන නොඒ කාරණා සඳහන් වෙනවා. ඒ අය අතර නාග රජවරු නා පිරිස දැංග ඔබ දන්නවා සතරවරන් දෙවියන් අතරත් නාගයන්ට අධිපති දේවතා කෙනෙක්කින්නවා. ඒ දෙවියන් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ඇවිල්ලා වෛශ්‍රවණ දෙවියන් කාරණා කියද්දී එතන සඳහන් වෙනවා ආටානාටිය සූත්‍රයේ නාගෝවා නාගිනීවා නාග පෝතකෝවා නාග පෝතිකායවා නාග මහාමාත්තුවා නාග පාරිසජ්ජෝවා නාග පවාරෝවා මේක සඳහන් වෙන නාගයෙක් නාගිනියක් නාග පැටවෙක් නාග පැටවියක් නාග මහාමාත්‍යවරයෙක් නාග රජ කෙනෙක්. එතකොට මේ වගේ නාග පිරිසේ යම් කිසි කෙනෙක් කරදරයක් හිරිහැරයක් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට අනතුරක් කරනවන අන්න එතනදී සතරවරන් දෙවියන් අතර නාගයන්ට අධිපති දේවතාවෙක් ඉන්නවා. ඒ දෙවියන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඉදිරිපත් වෙනවා. ඊළඟට බුද්ධ චරිතය අපිට මුණගැහෙනවා. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙන්න පෙර උන්වහන්සේදා සුජාතාවගේ කිරිපිඩු දානෙ වළඳලා උන්වහන්සේ වඩිනකොට නීරංජනා නදී අතු ගංගාවක් වෙච්ච ඒ ගංගාවක ගඟ පහලට ගලාගෙන යනකොට උන්වහන්සේ මේ ගලාගෙන යන ගංගාව මත ඒ දිය පහර මත පාත්‍රීතිල් අධිෂ්ඨානයක් කරනවා. මගේ මේ ව්‍යායාමේ මගේ මේ උත්සාහය මම ලෝතුරා සම්බුද්ධත්වය පිණිස මේ ගන්න උත්සාහය ඒ කාන්තෙන් මට ඉෂ්ට වෙනවා නං මේ දිය පහර පහලට ගලාගෙන යද්දී මේ පාත්‍රය දිය පහර කපාගෙන උඩුගම් බලා යෑවා කියෙන අධිෂ්ඨානින් අර ගලාගෙන යන පහලට ගලාගෙන යන දිය පහර ගඟ මත පාත්‍රේතිල් අධිෂ්ඨානයක් කර. ඒ මොහොතේ වතුර පහලට ගලාගෙන අදදි දිය පහර කපාගෙන කැරකි කැරකි මේ පාත්‍රය උඩුගම් බලාගිය. සීට වැටහුණා මගේ වීරිය මගේ අධිෂ්ඨාන ඉෂ්ට වෙනවාමයි මේ උඩුගම් බලාගේ පාත්‍රයේ එහෙම වතුර ඇතුළට වැටිල නාගලෝකෙ නාගයන් නාගලෝකෙට අරගෙන ගියා කියලා තමයි සඳහන් වෙලා තියෙන්. ඊළඟට උන්වහන්සේ බුද්ධත්වයට පත්වෙලා 6 වෙනි සතියේ මුචලින්ද විලාසලදී මේ විලට අධිග්‍රෝහිත නාගලෝකෙ නාගයෙක් ගැනයි සඳහන් වෙන්. මේක තියෙන අංගුත්තර නිකායි මුචලින්ද කියන සූත්‍රයේ එදා බුදුරජාණන් වහන්සේ මිදෙල්ල ගහක් මුල වැඩ ඉන්නකොට බුද්ධත්වයට පත්වෙලා 6 වෙනි සතියේ මහා ධාරානිපාත වර්ෂාවක් ඇදහැලෙන ලකුණු පහළ වෙද්දී මේ විලට අධිග්‍රෝහිත නාගලෝකෙ නාගේ විශාල නාග ශරීරයක් මවාගෙන මුතුකුඩයක් හිසට ඉහලින් දරාගෙන ඉන්නා වගේ පෙනගොබේ විහිදවාගෙන උන්වහන්සේට සතියක් පුරා ඇදහැලිච්ච මෙහෙ මහා ධාරානිපාත වරසාාවෙන් නොතෙමී ආරක්ෂාව සපේනවා. ඒ සති අවසානයේ බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා නාගවේසි අතහැරලා වන්දනා කරලා අතුරු දහන් වුනා කියලා තියෙන. අන්න එතකොට අපිට පේනවා එහෙනම් මේ අපි දකින සාමාන්‍ය තිරිසන් ලෝකේ අපි ওই නයි කියලා කියන සත්තු නෙමෙයි. එතකොට මේ නාග කියපුවාම ඔන්න ඔබට තවත් ප්‍රශ්නයක් ඇති. එහෙනම් මේ නයි කියන්නේ නාගයෝ. අපි නාගයෝ කියලා දකින්නේ තිරිසංගත සත්වය කොටසක්. මේ නාග කියන වචනය තුළ කණ්ඩායම් කීපයක් විස්තර කරගන්න පුළුවන්. එකක් තමයි තිරිසන් ලෝකයට අයිති සර්ප කොටස් අතර නාගයෝ. ඒ නාග කියන වචනෙන් විස්තර නයි තිරිසංගත නාගයෝ ඉන්න. ඊළඟට නාග කියන නමෙන් හඳුන්නන මනුස්ස කොට්ටාස ඉස්සර ඉඳලා තියෙන. අපි දන්නවා අපේ ඉතිහාසයට එනකොට ඔබ දන්නවා චූලෝදර මහෝදර නා රජවරු. ඒ අයි මනුස්ස කොටසක්. හැබැයි නාගයන්ට වැඳුම් පිදුම් කන නාග ඔටුනු පැළඳගත්ත නාගයන් අදහගෙන ජීවත්වෙච්ච ගංගා එළදොල මුහුදු ආශ්‍රිත දිය පාරවල් ආශ්‍රිත ඔවුන්ගේ ජනවාස පිහිටවාගෙන නාගයන් එක්ක ගනුතෙනු කරගෙන ජීවත්වෙච්ච පිරිසක්. ඒ අය නාග ගෝට්‍රිකයන්.
නාග කියන නමින් තමයි ඔවුන් හඳුන්වන්නේ. ඒ වගේ මණියක් එක නාග රජුරු කැලණිගඟ ආශ්‍රිතව ජනාවාස පිහිටවාගෙන ඒ තමන්ගේ නාග පිරිස් ඔවුන් අදහන්නේ නාගයන්. ඔවුන් වැඳුම් පිදුම් කරන්නේ නාගයන්ට, පුද පූජා කරන්නේ නාගයන්. නාග ඔටුනු පැළඳගත් පිරිසක්. එතකොට ඒ අය මනුස්ස කොටසක්. හැබැයි නාගයන්ට වැඳුම් පිදුම් කරන නාග ගෝත්‍රික පිරිසක්. ඊළඟට මේ අපි කතා කරේ නාග ලෝකයේ කියන අමනුස්ස කොටසක්. ඔවුන් මහා සාගරය ඇසුරු කරගෙන ජීවත්වෙන, දිය පහරවල් ඇසුරු කරගෙන ජීවත්වෙන, මහා මුහුදේ මතුවෙච්ච යුගන්ධන කියන පර්වතය විමාන කරගෙන ජීවත්වෙන නාග පිරිසක්. මේ නාගයන්ට ඕනම විදිහට නාග ලෝක නාගයන්ට නොයෙක් ස්වරූපෙන් ශරීර මවාගෙන පෙනීන්න පුළුවන්කම තියෙනවා. ඔවුන් නාගය විදිහටම නෙමෙයි. ඔවුන්ට මනුස්ස ශරීරයෙන් පෙනීන්න පුළුවන්. නොයෙක් විදිහට වෙස්වලාගන්න පුළුවන්කම තියෙනවා. ධර්මයේ සඳහන් වෙනවා අපේ බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ නාගලෝක නාගයෙක් මනුස්ස ස්වරූපෙන් වෙස්වලාගෙන පැවිදිවිච්ච ස්වාමීන් වහන්සේ නමක් වගේ වෙස් මවාගත්තා. මේ ධර්මයට තියෙන ආසාාව නිසා, නිවන් දකින්න තියෙන ආසාාව නිසයි පැවිදි භික්ෂුවක් වගේ වෙස්වලා ගත්තේ. ජේතවනාරාමයට ආගන්තුක වඩින භික්ෂූන් වහන්සේලා ඈත පළාත්වලින් නොයෙක් ගම්නියම් ගම්වලින් බුදුරජාණන් වහන්සේ දකින්න බණහන්න බොහෝ ස්වාමීන් වහන්සේලා නිතර වඩිනවා. මේ වඩින පිරිසත් එක්කම අර නාගයත් භික්ෂුවක් විදිහට වෙස්වලාගෙන දවසක් ජේතවනාරාමයට පැමිණිලා දැන් දම්සභා මණ්ඩපේ පිරිස බණහන්න සූදානම් වෙච්ච වෙලාවේ මේ පිරිස අතරින්ම ස්වාමීන් වහන්සේලා අතරින් ගිහින් වාඩි වුණා. දැන් වාඩි වෙලා බණහන්න බොහෝම ආසාවෙන් සද්ධාවෙන් බණහන්න බලාගෙන ඉන්නවා. එදා බුදුරජාණන් වහන්සේ දම්සභා මණ්ඩපයට වැඩම කරලා උන්වහන්සේ දහම් දෙසුවා. බුදුරජාණන් වහන්සේ බුදුවැසින් දැක්කා මේ මනුස්සෙක් නෙමෙයි, මනුස්ස ස්වරූපයෙන් වෙස්මවාගෙන හිටියට. හැබැයි බුදුරජාණන් වහන්සේ දන්නවා තමන් වහන්සේ ළඟට මේ ප්‍රශ්නේ එනවා. ඒ නිසා උන්වහන්සේ ඒ ගැන කතා නොකර උන්වහන්සේ දහම් දෙස්වා. දේශනාව අවසානයේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ගන්ධ කුටියට වැඩම කරා. දැන් අර ආගන්තුකව වැඩම කරපු භික්ෂුන් වහන්සේලාට ජේතවනාරාමයේ තුල ආගන්තුක කුටි සෙනසුන් පනවලා තියෙනවා. බොහෝ භික්ෂුන් වහන්සේලා ඈත පළාත් වලින් ආගන්තුකව වඩිනවා. උන්වහන්සේලාට වැඩ ඉන්න කුටි සෙනසුන් ආවාස පනවලා තියෙනවා. දැන් මේ නාගයේ මනුස්ස ස්වරූපයෙන් වෙස්වලාගෙන ආවත් මේ කෙනාටත් කුටියක් ලැබුණා. දැන් භික්ෂුවක් වගේ ඉන්නේ, ආගන්තුක කුටියක් ලැබුණා. දැන් මේ කුටියට ගියා. ටික වෙලාවකින් ආගන්තුක ස්වාමීන් වහන්සේලාගේ කුටිවල අඩුපාඩු බලන ස්වාමීන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේ සාමණේර ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ ඉතින් බලනවා කුටිවල වතුර තියෙනවද, පැම් භාජන තියෙනවද, මෙන්න මෙතනයි ස්වාමීනි වැසිකිළිය තියෙන්නේ, මෙන්න පැම් භාජන, මෙන්න පඩික්කම, මෙන්න ඔබ වහන්සේලාට මොනවද අවශ්‍ය, කුටිවලට මේ විදිහට අඩුපාඩු බලාගෙන අර ආගන්තුක ස්වාමීන් වහන්සේලාගේ විස්තර අහගෙන යනකොට මේ ස්වාමීන් වහන්සේගේ කුටියටත් ගිහිල්ලා කුටිය දොරට ඇඟිල්ලෙන් තට්ටු කරනකොටම දොර වහගෙන නෑ, දොර ඇරුණා. දොර ඇරෙනකොට කුටියෙන් එකයි විශාල දරණ ගහගත්ත නාගෙක්, මුළු කුටියම පිරෙන්න දරණ ගහගත්ත නාගෙක්. උන්වහන්සේට විශාල බියක් ඇති වුණා. මේ රහතන් වහන්සේ නමක් නෙමෙයි, පොඩි හාමුදුරු කෙනෙක්. උන්වහන්සේට බියක් ඇති වුණා. ඒ බය වෙච්ච පාර නතර වුණේ බුදුරජාණන් වහන්සේගේ කුටිය ළඟමයි. ගිහින් කිව්වා නේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මං කවදාවත් දැකලා නෑ අර අසවල් කුටිය පිරෙන්න මහ විශාල නාගයෙක් කියෝ. මේ කුටියේ හිටිය ස්වාමීන් වහන්සේ නමක්, උන්වහන්සේට අනතුරක් වෙලාත් දන්නේ නැහැ කියෝ. බුදුරජාණන් වහන්සේ දන්නවා කවුද මේ. බුදුරජාණන් වහන්සේ වදාළ භික්ෂුව, ඔබ ආයෙමත් මේ කුටිය ළඟට යන්න. හැබැයි කුටියට ගිහිල්ලා දොර අරින්න යන්න එපා. ඔබ එළියේ ඉඳන් ඈත ඉඳන් උගුර පාදලා කතා කරන්න. එතකොට කෙනෙක් සිවුරක් පොරෝගෙන එළියට එයි කියෝ. අන්න ඒ කෙනා එක්කන් එන්න කිව්ව තථාගතයන් වහන්සේ ළඟට. දැන් බයෙන් මේ ස්වාමීන් වහන්සේ අර කුටියේ ඉස්සරහට ගිහිල්ලා ඈත ඉඳන් උගුර පාදලා කතා කරා. කතා කරනකොට දැන් මේ නාග ස්වරූපයෙන් නිදාගන්න සූදානම් වෙච්ච නාගයා ආයෙමත් මනුස්ස ස්වරූපයෙන් භික්ෂුව වගේම වෙස්මවාගෙන සිවුර පොරෝගෙන එළියට ආවා. එතකොට කිව්වන්න තථාගතයන් වහන්සේ ඔබට කතා කරා. බුදුරජාණන් වහන්සේ ඔබට අණගහනවා වඩින්නේ කියලා. දැන් ඔන්න එක්කන් ගියා. බුදුරජාණන් වහන්සේව දැක්කට පස්සේ හිම වන්දනා කළ එකත් පසකින් බිම බලාගෙන වාඩි වුණා. බුදුරජාණන් වහන්සේ අහනවා, ඔබ කවුද? සද්ද නැතුව හිටියා, උත්තර දෙන්නේ නැතුව බිම් බලාගෙන ඉන්නවා. දෙවනි වතාවෙත් තථාගතයන් වහන්සේ ඇහුවා, ඔබ කවුද? දෙවනි වතාවෙත් නිහඬව ඉන්න, උත්තර දෙන්නේ නැතුව. බුදුරජාණන් වහන්සේ වදාලා, තථාගත බුදු කෙනෙක් ප්‍රශ්නයක් විමසද්දී දැන පිළිතුරු නොදී තථාගතයන් වහන්සේ වෙහෙසෙව්වොත් ඔබේ හිස හත් කඩකට පැලෙනවා කියෝ. ඒක මහා භයානක අකුසලයක්. ඒ නිසා තුන්වෙනි වතාවේ අහන්න පෙර ඔබ පිළිතුරු දෙන්න. අන්න බය වුණා, තැතිගත්තා. අනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, මම නාග ලෝකේ නාගයෙක්. බුදුරජාණන් වහන්සේ වදාළ, නාගය ඔබ ඇයි මේ භික්ෂුවක් වගේ වෙස්වලාගෙන මිනිස්යන් අතරට ආවේ? අනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, මන් නිවන් දකින්න ආසයි කියෝ.
මං පැවිදි ජීවිතයක් ගත කරන්න ආසයි. මට නිවන් දකින්න ඕන, මට බණහන්න ඕන. ඒ නිසයි කිව මං මනුස්ස ස්වරූපයෙන් වෙස්මවාගෙන බුදුරජාණන් වහන්සේ වදාළ නාගය, ඔබ දැන් නාගලෝකෙට අයිති කෙනෙක්. ඔබ මනුස්සෙක් නෙමෙයි. ඔබ නාගලෝකෙට ගිහිල්ලා මනුස්සලෝකෙ හිත පිහිටවාගෙන පින් කරන්න. සුගතිය හිත පිහිටවාගෙන හිත පහදවාගෙන පින් දහම් රැස් කරගන්න. ඔබට පුළුවන්කිව සුගතියක ඉපදිලා ධර්මය අවබෝධ කරන්න. නමුත් ඔබට ඔය වගේ වෙස්මවාගෙනාව කියලා ධර්මාවබෝධයක් ලබන්න බෑ. ඔබ ආපහු නාගලෝකෙට යන්න කියව. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා අර සිවුර ගලවලා එහෙමම තියලා වැඳ ලතුරු දහන් වෙලා නාගලෝකෙට යනවා. මෙන්න මේ සිදුවීම නිසා අදටත් ස්වාමීන් වහන්සේ නමක් උපසම්පදා කරද්දී අහන ප්‍රශ්න අතර අයං නාගෝ, ඔබ නාගයෙක්ද කියලා අහනවා. එතකොට නැහැ ස්වාමීනී කියලා උපසම්පදා වෙන කෙනා පිළිතුරු දෙන්නට ඕන. ඒකට හේතුව තමයි ඔබ නාගයෙක්ද කියලා අහන්නේ. මෙන්න මේ හේතුව මත සමහර නාගයක් පැවිදි ස්වරූපයෙන් වෙස් මවාගෙන භික්ෂූන් වහන්සේලා හැටියට බුදුරජාණන් වහන්සේගේ කාලේ ආපු සිදුවීම් ධර්මයේ සඳහන් වෙනවා. මේ නාගයා මනුස්ස ස්වරූපයෙන් වෙස් මවාගෙන ආවට නිදාගන්න පුළුවන්කමක් නෑ මනුස්සෙක් වගේ. අන්න ඒ නිසා තමයි එතනදි අහෝනේ. නිදාගන්න වෙලාවට දරණ ගහගෙන නාග ස්වරූපයෙන් තමයි නිදාගන්න. මනුස්සෙක් විදිහට ආහාර ගන්න පුළුවන්කමක් නෑ. නාගයෙක් විදිහට නාග ස්වරූපයෙන් තමයි ආහාර ගන්න වෙන්නේ. ඊළඟට මලමුට්ට පහ කරන කටයුතු, ඊළඟට නාගයෝ අතර ඇතිවෙන යම් අපිතම සංසර්ගයේ දෙන කටයුත්තක් කියල මනුස්ස ස්වරූපයෙන් ඇවිල්ල කරන්න පුළුවන්කමක් නෑ. ඒ නිසා කෙනෙකුට හිතෙන පුළන් ආහිනම් මේ වෙස්වලාගෙන ඇවිල්ල මනුස්ස වීදිහටම ජීවත්වෙන්න පුළුවන් ඇතින. එහෙම ඉන්න පුළුවන්කමක් නෑ. ඔවුන්ට ආහාරගන්නකොට මළමුට්ට පහ කරනකොට ඔවුන්ගේ වෙනත් කායික සංසර්ග කටයුත්තකද ඊළඟට ඒවැනි මොකද මේ කෙලෙස් සහිතය නාගයෝ කියන්න. ඔවුන්ට නාග සුරූපයෙන්ම තමයි ඒ නිදාගන්න කටයුතු මළමුට්ට කරන කටයුතු ඒ හැම දෙයක්ම කරන්න වෙන්. හැබැයි මනුස්ස සුරූපයෙන් ඇවිදින්න පුළුවන් වෙස්මවාගෙන් වාඩි වෙලා ඉන්න පුළුවන්, බණහනවා වගේ ඉඳගෙන ඉන්න පුළුවන්, ඇවිදින්න පුළුවන්. අන්නේ බාහිරට පේන කටයුතු ටික විතරක් වෙස්මවාගෙන කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට අපිට පේනවා මේ නාගයෝ බොහොම සද්ධාවන්තයි. ඒ සද්ධාව නිසාමයි මේ වෙස්මවාගෙන එන්නේ බණහන් පැවිදි වෙන්න එන්නේ. ධර්මාවබෝධයට තියෙන ආසාාව නිසා. හැබැයි ඔවුන්ට ධර්මය අවබෝධ කරගන්න පිනනෑ. නාග ජීවිතයක් කියන්නේ එතන අමනුස්ස කොටසා. ඔවුන්ට පින්කරගන්න පුළුවන් වුණාට නිවන් අවබෝධයට හැකියාවක් නෑ. මාර්ග පලයක් ලබන්න බෑ නාග ලෝකයේ තුළ. බුදුරජාණන් වහන්සේ වදාළේ ඔබ සුගතියක හිත පිහිටවාගෙන ගිහිල්ල පින් කරන්න. එක්ක මනුස්සලෝක, එක්ක දිවියලෝක, එක්ක බ්‍රහ්මලෝකෙ. එවැනි අපි කියන තුන් ලෝකේ තුන් ලෝකාග්‍ර කියන බුදුරජාණන් වහන්සේ. මෙන්න මේ ලෝක තුළ ඉපදිච්ච පිරිසට විතරයි නිවන් අවබෝධය කිරීමේ හැකියාවතියෙන්. හැබැයි ධාතුන් වහන්සේලා ගැන ගත්තොත් බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ මේ නාගයන් වෙනුවෙන් උන්වහන්සේ නාගයන්ට පින්කර ගැනීම පිණිසම සිරිපා සටහන් පිහිටෝලා තියෙන. දඹදිව සඳහන් වෙන නර්මදා නදී තීරේ බුදුරජාණන් වහන්සේ වැඩඉන්නකොට මේ නදියට මේ ගංගාවට අධිග්‍රෝහිත නාගයන් ගඟෙන් මතු වෙලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ඉල්ලීමක් කරානේ ස්වාමීනී භාග්‍යතුන් වහන්ස නාගලෝක අපිට වැඳුම් පිදුම් කරන්න පූජනීය දෙයක් ලබා දෙන්න. අනේ ස්වාමීනි අපි ගැන අනුකම්පා කරන අපිටත් පින් රැස් කරගෙන සුගතියේ හරි උපදින්න පූජනීය දෙයක් ලබා දෙන්න. බුදුරජාණන් වහන්සේ මේ නාගයන්ගේ ඉල්ලීම මත ගලාගෙන යන නර්මදා නදියේ ගල්තලාව මත සිරිපා සටහනක් පිහිටෙව්වා කියලා සඳහන් වෙනවා දේශනාවල. හැබැයි අද අපිට මනුස්ස ලෝකයට මේ සිරිපා සටහන හොයාගන්න බැරි වෙලා තියෙන. එතකොට මේ නර්මදා නදියේ ගල්තලාවේ මේ ගඟ ඇතුලේ තමයි ගම් පතුලේ තමයි සිරිපා සටහන පිහිටවන්නේ නාගලෝකේ නාගයන්ට වැදුම් පිදුම් කරන්න. ඒ වගේමයි අපේ ඉතිහාසයේ සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ කැලණියට වැඩම කරපු ගමනේ උන්වහන්සේ කැලණි ගඟෙන් පැම් පහසු වෙලා ගොඩට වඩිනකොට මේ ගඟෙන් මතුවෙච්ච නාගලෝකේ නාගයන් වන්දනා කරලා ඉල්ලීමක් කරානේ ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ නාගයන් වන අපිටත් වැඳුම් පිදුම් කරන්න පූජනීය දෙයක් ලබා දෙන්න. බුදුරජාණන් වහන්සේ කැලණි ගඟේ රළෙන් මුවාවන තැන නාගයන්ගේ ආරාධනය මත සිරිපා සටහනක් පිහිටෙව්වා කියලා ඉතිහාස සඳහන් වෙනවා. හැබැයි ඒ සිරිපා සටහනත් අද මනුස්ස ලෝකේ අපිට හොයාගන්න බැරි වෙලා තියෙනවා. මොකද මනුස්ස ලෝකේ අපිට වැඳුම් පිදුම් කරන්න පිහිටෙව්වන් නෙමෙයි. නාගලෝකේ නාගයන්ට වන්දනා කරන්නයි කැලණි ගඟේ රළෙන් මුවාවන තැන ගම් පතුලේ තමයි ගල්තලාවේ මේ සිරිපා සටහන පිහිටෙව්වා කියලා සඳහන් වෙන්නේ. එතකොට අපිට පේනවා මේ නාගලෝකේ නාගයන් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්
වන්දනා කරන්න පින් කරගන්න බොහොම කැමති පිරිසක්. ඒ නිසා තමයි පූජනීය දෙයක් ඉල්ලා හිටිය වන්දනා කරන්න. ඔබ අහලා ඇති 13 වහන්සේලා යම් තැනක අනාරක්ෂිත වෙනවද? මේ නාගලෝකේ නාගයන් ඒ 13 වහන්සේලා නාගලෝකෙට අරගෙන යනවා. බොහොම සද්ධාවෙන් ධාතු මන්දිර මවාගෙන මුතු මැණික් ආදී මහා සාගරය තුල තියෙන ශක්තිලා මුතු මැණික් පෙරළුමිණි ආදී වටිනා මාණික්‍ය වර්ග. ඒ වතුරලා ඒ මත ධාතු කරඬු මවාගෙන ධාතු මන්දිර මවාගෙන බොහොම සද්ධාවෙන් මේ නාගලෝකේ නාගයන් මේ උතුම් 13 වහන්සේලාට වැඳුම් පිදුම් කරනවා පින් කරගන්න. ඔබ දන්නවා අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේගේ අධිෂ්ඨානය මත විශාලම 13 වහන්සේලා 7 නමක් ලලාට ධාතුන් වහන්සේ අකු ධාතුන් වහන්සේලා දෙනම සතර දළදා වහන්සේ අනෙක් සියලුම අස්ති ධාතුන් වහන්සේලා තා කුඩා ප්‍රමාණවලට බිඳී විසිරී ගියා. විශාලම ධාතුන් වහන්සේලා 7 නම නොකැඩී නොබිඳී නොවිසිරී ඒ ආකාරයෙන්ම පැවතුණා. මෙන්න මේ ධාතුන් වහන්සේලා එදා ද්‍රෝණ බමුණා සමසේ රජවරු 8 දෙනෙකුට ධාතුන් වහන්සේලා බෙදලා දෙන වෙලාවේ ද්‍රෝණ බමුණ කල්පනා කරා මේ 13 වහන්සේලා සියල්ල මේ රජදරුවන්ට ඔක්කොම බෙදලා දුන්නොත් මට වන්දනා කරන්න එක 13 වහන්සේ නමක්වත් නැතිවෙරු. ඒ නිසා මේ රජදරුවන්ට නොදැනෙන්න 13 වහන්සේ නමක් දෙනමක් හොරෙන් හංග ගන්න ඕන කියලා හිතුවා. රන් දෙන විවර කරද්දී රජවරු බොහෝ පිරිසක් හඬා වැළපෙන්න පටන් ගත්තා. මොකද වුන් 13 වහන්සේලා ඉල්ලගෙන ආවේ බුදුරජාණන් වහන්සේ ගැන අප්‍රමාණ සද්ධාවටමයි. රන් දෙන විවර කරද්දී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහේ සම්මස් නහර සියල්ල පිලිස්සිලා. හැබැයි අලුවත් දැලිවත් දූවිලිවත් කිසිම දෙයක් ඇතුළේ ඉතිරි වෙලා නෑ. ඒ සියල්ල ගිතෙල් ටිකක් දැවුන වගේ දැවිලා අවසන් වෙලා. උන්වහන්සේගේ ශ්‍රී දේහේ ඔතලා තිබිච්ච කපු පොළුම් පටල 500 සිවුරු 500න් 498ක් දැවිලා පිලිස්සිලා. ඒවයවත් අලුවත් දැලිවත් දූවිලිවත් ඉතිරි වෙලා නෑ. ඒ සියල්ල බුද්ධ අධිෂ්ඨානය මත තුරුදහන් වෙලා. හැබැයි සිවුරු දෙකක් ඉතිරි වෙලා බුද්ධ අධිෂ්ඨානෙන් ඒ දෙක අතරේ ලලාට ධාතුන් වහන්සේ සතර දළදා වහන්සේ අකු ධාතුන් වහන්සේලා දෙනමත් අනෙක් බිදී ගිය ධාතුන් වහන්සේලාත් වෙන්වෙන්ව පවතින. මේ රන් දෙන විවර කරද්දි රජදරුව හඬා වැළපෙන්න පටන්ගත් අනේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් යුක්ත ඒ සම්බුදු සිරුර මොන තරන්නම් දෙව් මිනිසුන්ගේ වන්දනා ලැබපු සිරුරක්ද බුදු කෙනෙකුට පිහිටලා තිබුණේ. මොන තරම් මහාපුරුෂ ලක්ෂණයන්ගෙන් සෝභමාන වෙච්ච බුදු සිරුරක්ද. අනේ අදේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරේ හස්තිධාතුන් වහන්සේලා කීප නමක් විතරක් නේද ඉතිරි වුණේ. අනෙක් සියලුම ශරීර කොටස් අලුවත් දැලිවත් දූවිලිවත් නැතුව අතුරුදහන් වෙලා කියලා රජදරුව හඬන්න පටන් ගත්ත රන් දෙන විවර කරද්ද. මේ රජදරුව හඬා වැළපෙන අතරේ ද්‍රෝණ බමුණා මීට රන් දෙනෙන් අර සුදු බුදුරැස් විහිදෙන දළදා වහන්සේලා 3 නමක් අතට ගත්තා. එක් දළදා වහන්සේ නමක් ජටාවේ හංග ගත්තා. ඊළඟ දළදා වහන්සේ ඉනේ සංගව ගත්තා. ඊළඟ දළදා වහන්සේ පාදයෙන් සංගව ගත්තා කියලා තියෙන සමහරලාට හංග ගන්න යනකොට වැටුණා වෙන්න පුළුවන්. රජදරුවෝ දැක්කොත් සමහරලාවට දඬුවම් විඳින්න සිද්ධ වෙන්නත් පුළුවන්. ඒ මොහොතේ ඉක්මනට පාදයෙන් සංගව ගත්තා. මේ දළදා වහන්සේලා 3 නම සංගව ගනිද්දී කාට හොරින් මේ දළදා වහන්සේලා හංග ගත්තා දෙවියන් දකිනවා. දස දහසක් ලෝක ධාතුවල දෙව් බමුණු අහසේ පිරීලා ඉතිරිලා 13 වහන්සේලා වන්දනා කරන්න පිරිච්ච දෙවියන් අතරින් අහසේ සක්‍ර දෙවියන් මේ සිදුවීම දැකලා රන් කරඬුවක් මවාගෙන අර ජටාවේ හංගගත්ත දකුණු දළදා වහන්සේ රන් කරඬුවෙන් පිළි අරගෙන දෙවියන් සාදුකාර දෙමින් දෙව්ලොවට ගිහිල්ලා සිළුමිණි මහා සෑය තුල ඒ දළදා වහන්සේ තැන්පත් කරා. ඊළඟට අර ඉනේ හංගගත්ත දළදා වහන්සේ ගහන්දරව ද්වේෂයෙන් පැමිණි තරුණේ ගහන්දරවයි කියලා ඉදා හඳුන්වලා තියෙන වර්තමානයේ අපි පාකිස්තානය කියලා හඳුන්වන රට. එදා මේ ගහන්දරව දේශේ පැමිණිච්ච තරුණේ මේ 13 වහන්සේලා බෙදන වෙලාවේ ද්‍රෝණ බමුණා ඉනේ හංගගත්ත දළදාව දැකලා ඔහුටත් නොදැනෙන්න අරගෙන ගහන්දරව ද්වේෂයට අරගෙන ගියා කියලා ඉතිහාස පොත්වල සඳහන් වෙනවා. හැබැයි අර පාදයෙන් සංගවගත්ත මේ දළදාව කාට හොරෙන් හංගගන්න ගියත් නාගලෝකෙ නාගයන් විශාල පිරිසක් අර පිරිස අතරින්ම මතු වෙලා 13 වහන්සේලා වන්දනා කර කර බොහොම සද්ධාවෙන් පහන් සංවේගයෙන් 13 වහන්සේලා වැඳුම් පිදුම් කරමින් හිටිය. මේ නාගයන් දැක්කා. ඒ සැනින් ජයසේන නාරජුට දැනුම් දුන්නා. නාග පිරිස බොහොම සතුටට පත් වෙලා පාදයෙන් සංගවගත්ත දකුණු දළදා වහන්සේ පොළොව ඇතුළෙන්ම නාගලෝකෙට අරගෙන ගියා. අරගෙන ගිහිල්ලා ධාතු මන්දිරයක් මවාගෙන නාගලෝකෙ තැන්පත් කරලා
බොහෝ කාලයක් නාගලෝකයේ අප්‍රමාණ සද්ධාවෙන් මේ දළදා වහන්සේට වන්දනාමාන කරා. මේ උතුම් දකුණු දළදා වහන්සේ තමයි අද පොළොන්නරුවේ සෝමාවතී පුදබිමේ සෝමාවතී චෛත්‍යරාජාණන් වහන්සේ තුළ මහා ආශ්චර්යමත් පෙළහර පාමින් වැඩ සිටින්නේ මේ උතුම් දකුණු දළදා වහන්සේ. එතකොට අපි දන්නවා මේ උතුම් දකුණු දළදා වහන්සේ නාගලෝකයේ තිබිලා තමයි එදා 이르දි බල සම්පන්න මහරහතන් වහන්සේලා නාගලෝකෙන් අරගෙන ඇවිල්ලයි පොළොන්නරුවේ සෝමාවතී චෛත්‍යරාජාණන් වහන්සේගේ ධාතු ගර්භය තුළ දකුණු දළදා වහන්සේ තැන්පත් කරේ. ඒ වගේමයි රුවන්වැලි මහා සෑයි එදා දුටුගැමුණු රජ්ජුරුව මේ රුවන්වැලි මහා සෑය ඉදි කරලා අවසන් වෙලා ධාතු ගර්භයේ වැඩ නිම කරලා මහා විහාරේ මහරහතන් වහන්සේලා රැස් කරලා කියනවා ස්වාමීනි ධාතු ගර්භයේ වැඩ අවසానයි. ඊට දවසේ ඇසළපුන් පොහෝ දින උත්සල නැකතින් ධාතුන් වහන්සේලා තැන්පත් කරන්න ධාතුන් වහන්සේලා රැගෙන ආ යුතුයි. උන්වහන්සේලා එකතු වෙලා සාකච්ඡා කරා මේ රුවන්වැලි මහා සෑයේ තැන්පත් වෙන ධාතුන් වහන්සේලා මේ වෙනකොට බුද්ධ අධිෂ්ඨානයේ මත කොහෙද වැඩඉන්නේ. දැක්ක නාගලෝකේ නාගයන් වන්දනාමාන කරනවා බොහොම සද්ධාවෙන්. මේ කාර්යයේ නාගලෝකයට ගිහිල්ලා ධාතුන් වහන්සේලා රැගෙන ඉන්න සාමාන්‍ය කෙනෙකුට බෑ. මොකද නාගයන් කිප්පෙනවා. නාගයන්ගෙන් අනතුරක් වෙන්න පුළුවන්. මහා 이르දි බල සම්පන්න ඒ වෙනුවෙන්ම පින් කරගෙන පාරමී පුරාගෙන ආපු මහා පුණ්‍යවන්ත කෙනෙක්. එදා සෝනුත්තර නමින් සාමණේර මහරහතන් වහන්සේ නමක් හැටියට ඒ සංඝ පිරිස අතර හිටියා. උන්වහන්සේට පැවරුවා ඔබවහන්සේ නාගලෝකයට ගිහිල්ලා මේ නාගයන් සතුව තියෙන ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා සහිත ධාතු කරඬුව රැගෙනෙන් හෙට දවසේ උට්‍රසල නැකතින් මේ ධාතුන් වහන්සේලා තැන්පත් කරා. උන්වහන්සේ පෙර බුද්ධ කාලයේම එදා නන්දුත්තර මානවක හැටියට ප්‍රාර්ථනයක් කරා මට අනුන් සතු උතුම් ධාතුන් වහන්සේලා රැගෙන එන්න මට පුණ්‍ය ශක්තියක් ලැබේවා කියලා. එදා බඩ්රජී කියන මහරහතන් වහන්සේ පෙළහර පානවා දැකලා කරපු ප්‍රාර්ථනයක් මත බුදුරජාණන් වහන්සේ අනාගතයේ දිහා බලලා මේ නන්දුත්තර මානවකය අනාගතයේ තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ලංකා භූමියේ දුටුගැමුණු නම් රජ කෙනෙක් මහා සෑයක් කරවනවා. මේ මහා සෑය තැන්පත් කරන්න උතුම් ධාතුන් වහන්සේලා නාගලෝකයට ගිහිල්ලා අරගෙන එනවා කියලා බුදුරජාණන් වහන්සේම බුදුමුවින් දැකලා දේශනා කරපු වග දේශනාවල සඳහන් වෙනවා. එතකොට අපිට පේනවා මේ සෝනුත්තර කියන මහරහතන් වහන්සේත් නාගලෝකයට ගිහිල්ලා තමයි මේ නාගයන් සතුව තිබිච්ච ධාතු කරඬුව අරගෙන එන්නේ. හැබැයි නාගයන් එක පාටම දෙන්න කැමති උන්නේ. ඔවුන් අවසානින් ධාතු කරඬුව හැංගුවා. එදා නාග රජ්ජුරුවන්ගේ බෑනාවන වාසුල දත්ත කියන නාගයට මේ නා රජ්ජුරු අනකරා ඉක්මනට කරඬුව අරගෙන පනින්න කිය. ඔහු අර ධාතු කරඬුව අරගෙන ගිහිල්ලා යුගන්ධන පර්වතය වෙලාගෙන විශාල නාග ශරීර ඇති නාග පෙන ඇති විශාල නාග ශරීරයක් මවාගෙන කරඬුව කුසේ හංගගෙන ගිලගෙන හිටිය. හැබැයි උන්වහන්සේ මහා 이르දි බල සම්පන්න කෙනෙක්. මේ නාග රජ්ජුරුවන්ගෙන් අහනවා මම ආවේ ධාතුන් වහන්සේලා රැගෙන යන්න. දුටුගැමුණු රජ්ජුරුව මහා සෑයක් කරවලා ධාතු තැන්පත් කරන්න නියමිතයි ධාතු කරඬුව දෙන්න. එතකොට නාග රජ්ජුරුව කියනවා ස්වාමීනි අපි ළඟ නෑ ඔබ වහන්සේලා වැරදිලා අපි ළඟ නෑ කියෝ. අපි ළඟ ඔබ වහන්සේ තියෙනවා කියලා හිතනවා නම් ගන්න කියලා තියෙන තැනකින්. උන්වහන්සේ දන්නවා දැන් මේක හංගගෙන ඉන්නේ කියලා. හැබැයි දෙවනි වතාවටත් ස්ථීර කරගන්න ඇහුවා කරඬුව දෙන්න ධාතුන් වහන්සේලා තැන්පත් කරන්න. දෙවනි වතාවටත් කිව්වා ස්වාමීනි නෑ කියලා දැන් එක වතාවක් කිව්වනේ. තියෙනවා නම් ගන්න කිව්වා. උන්වහන්සේ ආයෙමත් එහෙනම් මං තියෙන තැනින් ගන්නද කියලා ඇහුවා. හරි ඉතින් ගන්න තියෙනවා නම් අපි ළඟ නෑ කිව්වා. අන්න තුන් වතාවක්ම තියෙන තැනින් තියෙනවා නම් ගෙනියන්න කියන අවසරය උන්වහන්සේට ලැබුණා. ඒ මොහොතේ නාගයටවත් නොදැනෙන විදිහට සියුම් අතක් මවලා මේ නාගයාගේ කුසට අත යවලා 이르දියෙන් අර කුසේ තිබිච්ච ධාතු කරඬුව අරගෙන ඒ සැනින් නාගලෝකෙන් මතුවෙලා මහ පොළොවෙන් මතුවෙලා අහසට පැන නැග්ගා. එතකොට අපිට පේනවා මේ විදිහට තමයි කියනවා රුවන්වැලි මහා සෑය තැන්පත් වෙච්ච මේ ධාතු කරඬුව රැගෙන ආවේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා. එතකොට ඔබ අහලා ඇති ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛා බෝධීන් වහන්සේ එදා සංඝමිත්තාව තවත් රහත් භික්ෂුණීන් වහන්සේලා සමග ධර්මාශෝක රජ්ජුරුව නැවක තැන්පත් කරලා බොහෝම සද්ධාවෙන් ලංකාවට මහා මුහුද දිගේ නැවකින් වඩම්මන වෙලාවේ මහා සාගරී ඔබ දන්නවා දැන් ඔබ ඉගෙන ගත්තා නාගයන් මහා සාගරය ඇසුරු කරගෙන තමයි නාග විමාන තියෙන්නේ. මේ මුහුදෙන් අරගෙන එනකොට නාගයන් කල්පනා කරා
අන්න අපිට වැඳුම් පිදුම් කරන්න පින් කරගන්න පූජනීය වස්තුවක්. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙච්ච ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ සාකා බෝධී. අපි කොහොම හරි මේ බෝධීන් වහන්සේ පැහැරගෙන නාගලෝකෙට අරගෙන යන් කියලා නාගයන් මුහුදෙන් මතුවෙලා බෝධීන් වහන්සේ පැහැරගන්න උත්සාහ කරා. නමුත් සංගමිත්තා රහත් භික්ෂුණිය බොහොම 이르දි බල සම්පන්න කෙනෙක්. ගුරුළුවෙස් මවාගෙන අහසේ පෙළහර පෑවා කියන. මේ ප්‍රාතිහාර දකිනකොට නොයේ ගුරුලන්ගේ වෙස් මවාගෙන පෙළහර පානකොට නාගයන් බියෙන් තැති අරගෙන ඔවුන් බෝධීන් වහන්සේ පැහැරගන්න ගත්ත උත්සාහය අතහැරිය. හැබැයි ඊළඟවතාවේ ආයමත් මුහුදෙන් මතුවෙලා බැගෑ පත්ව ඉල්ලීමක් කරා. අනේ අපිට නාගලෝකීට මේ බෝධීන් වහන්සේ රැගෙන ගිහිල්ලා අපි වන්දනා කරලා ගෙනල්ල මේ විදිහටම තැම්පත් කරන්න. අපි පොරොන්දු වෙන්න අපිට සතියක් නාගලෝකෙට අරගෙන යන්න අවසර දෙන්න කියලා සංගමිතා රහත් භික්ෂුණියගෙන් නාගයන් බොහොම බැගෑපත්ව ඉල්ලීමක් කරා. මේ නාගයන් ගැන අනුකම්පා කරපු සංගමිත්තාව සතියක් නාලොවට අරගෙන ගිහිල්ල බෝධීන් වහන්සේට පුද පූජා කරන්න නාගයන්ට පැවරුවා. මේ නාගයන් මහා සාගරයෙන් මතුවෙලා බොහොම සද්ධාවෙන් දක්ෂිණ සාකා බෝධීන් වහන්සේ නාගලෝකයට අරගෙන ගිහිල්ලා. සතියක් පුරා නාලෝ පුද පූජා පවත්වල නාග රාජ්‍යම බෝධීන් වහන්සේට පූජා කරලා ආයමත් නැවේ ගෙනහල්ල පිහිටෙව්ව කියල සඳහන් වෙනවා. එනිසා තමයි අපි බෝධීන් වහන්සේගේ ඉතිහාසෙ මේ බෝධි වරණාවන් ගැන කතා කරනකොට සතියක් නාලුව පුදලද බෝධිය කියල මේ බෝධීන් වහන්සේ ගැන සිහි කරමින් වන්දනාමාන කරන්න. නාග රාජ්‍යම පවා බෝධීන් වහන්සේට පූජා කර. එතකොට මේ කරුණු අනුව බලනකොට ඔබට පේනවා එහෙමනම් මේ නාගයෝ කියන්නේ මහා සද්ධාවන්ත පිරිසා. බුදුරජාණන් වහන්සේට උපකාර කරපු අවස්ථා තියෙනවා. උන්වහන්සේට සතියක් නොතෙමීන්න හයවෙනි සතිය මුචලින්ද විලාසලදි නාගලෝක නාගයෙක් උපකාර කරනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ පූජනීය සටහන් පිහිටවන්න කියලා සිරිපා සටහන් ගලාගෙන යන ගංගාවල පිහිටවාගෙන නාගයන් වැඳුම් පිදුම් කරනවා. ධාතුන් වහන්සේලා නාගලෝකෙට අරගෙන ගිහිලා බොහොම සද්ධාවෙන් ධාතු මන්දිර මවාගෙන වැඳුම් පිදුම් කරනවා. මේ සියල්ල කරන්නේ නාගයන් සුගතියක ඉපදිලා නිවන් අවබෝධ කරගන්න පින් කරගන්න. හැබැයි ඒ නාගයන්ට නාග ආත්මය තුළ නාග ලෝකයේ තුළදී මාර්ග පල ලබන්න නිවන් දකින්න පුළුවන්කමක් නෑ. ඔවුන් දකිනො මේ සංසාර දුක මේ සතරාපායි වැටි වැටි යන ගමනි භයානකකම් වැටහෙනවා. හැබැයි නිවන් දකින්න මාර්ග පල් ලබන්න පිනනේ. ඒ නිසා ඔවුන් පින් කරගන්න සුගතියක ඉපදිලා නිවන් දකින්න හිතාගෙන සද්ධාවෙන් තුනුරුවන් උදෙසා අප්‍රමාණ පින්දහම් කරගන්න උත්සාහ කරන නාගයන් ඉන්නවා. මේ නාගයන් අතර දරුණු නාගයෝ බොහොම කිපිච්ච නාගයෝ පලිගන්න සුරූපේ නාග පිරිසත් ඉන්න. ඒ අතර සද්ධාවන්ත නාගයොත් ඉන්න. මේ විදිහට ගත්තහම අපිට පේනවා අපිට නොපෙනෙන මේ නාග ලෝකය කියන්නේ මනුස්ස සුරූපෙන් වෙස්මවාගන්න පුළුවන් නොෙක් සුරූපෙන් පෙනීන්න පුළුවන් දිය පහරවල් ජල පහරවල් හරහා ගමන් කරලා ඔවුන් මහා සාගරය ඇසුරු කරගත්ත විමානවල ජීවතෙන මහා අත්භූත ශරීර ඇති අමනුස්ස කොටසක් හැටියටයි මේ නාගයෝ ගැන දේශනාවල සඳහන් වෙලා තියෙන. එනිසා පිංගතුනේ අදටත් නාගලෝකෙ මේ නාගයන් බොහොම සද්ධාවෙන් මේ ධාතුන් වහන්සේලා වෙනුවෙන් වැඳුම් පිදුම් කරනු. එවිතරක් නෙමේ නාගලෝකයෙන් රැගෙන පැමිණි ධාතුන් වහන්සේලා තැම්පත් මේ චෛත්‍යවලට නාගයන් අදටත් මැදී මැතිකරගෙන ඒ චෛත්‍ය වන්දනා කරන්න පැමිණෙන. ඒ චෛත්‍යත් එක් ඔවුන්ගේ ගණු දෙනු පවත්වනවා. ඔවුන් විසින් පුද පූජා පවත්වනවා. ඔබ දන්න රුවන්වැලි මහා සෑයි ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා අරගෙනාපු වෙලාවේ අවසානි තමන්ගේ ධාතු කරඩුව මේ ඉරදි බල සම්පන්න මහරහත්තන් වහන්සේ රැගෙන කියා කියලා දැනගත්ත වෙලාවේ විශාල නාග පිරිසක් හඬමින් වැළපෙමින් මහා විහාර ඉදිරියට පැමිණිලා පොළොවේ හැපි හැපි හඬා වැළපුනා කියලා සඳහන් වෙනවා. ඔය මහා වංශිතූපවංශී ආදී ග්‍රන්ථවල නාග විලාපය කියලා නාගයන් හඬා වැළපිච්ච හැටි සඳහන් වෙනවා. ඇයි අපිට ධාතුන් වහන්සේලා නොදෙන්නේ? බුදුවරු පහළ වුණේ දෙව් මිනිසුන්ට විතරද? ඇයි නාගලෝකෙ අපිට ධාතුන් වහන්සේ නමක් නොදෙන්නේ? ඇයි අපේ ධාතු කරඬුව හොරකං කරගෙනාවේ පැහැරගෙනාවේ? ඇයි අපි වන්දනාමාන කරනකොට ඇයි අපේ ධාතුන් වහන්සේලා අරගෙනාවේ? බුදුරජාණන් වහන්සේ බුදුවෙන්ලා හයවෙනි සති උන්වහන්සේට සතියක් පුරා නොතෙමී නාරක්ෂාව සැලැස්වේ අපේ නාගලෝක කෙනෙක් නේද? ඇයි ඒත් අපිට ධාතුන් වහන්සේලා නොදෙන්? ඔහොම කියමින් නාගයන් පොළොවේ හැපි හැපි හඬා වැළපුනා කියලා නාග විලාපේ හැටියට සඳහන් වෙනවා. අවසානයේ නාගයන් ගැන අනුකම්පා කරපු මහා විහාරේ වැඩ හිටිය මහරහතන් වහන්සේලා ඒ ධාතුන් වහන්සේලාගෙන් ස්වල්පයක්
කරඬුවක තැම්පත් කරලා නාගයන්ට දෙනවා. ඔබ මේ 13 වහන්සේලා රැගෙන ගිහිල්ලා නාගලෝකෙ තැම්පත් කරගෙන වන්දනාමාන කරන්න කියලා. එතකොට අපිට පේනවා මේ නාගයන් බොහොම සද්ධාවන්ත පිරිසක්. ඒ වගේමයි සේරුවිල මංගල මහා චෛත්‍යරාජාණන් වහන්සේ තුළ ලලාට 13 වහන්සේ තැම්පත් කරන මොහොතේ ඉර්දි බල සම්පන්න මහරහතන් වහන්සේ නමක් නාගලෝකීට ගිහිල්ලා නාගයන් සතුව වැඳුම් පිදුම් කරපු බුදුරජාණන් වහන්සේගේ කේශ 13 වහන්සේලා නාගලෝකෙන් අරගෙන ඇවිල්ලා විහාර මහාදේවියට දෙනවා. මේ කේශ 13 වහන්සේලා මේ බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ශීර්ෂයේ පිහිටවන්න කියලා. එදා කාවන්තිස්ස රජ්ජුරු ලලාට 13 වහන්සේ ඒ බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ධාතු ගර්භයේ මත බුදුරුවක් සත්රුවනින් නිර්මාණය කරලා ඒ බුදුරුවේ නලල් තලයේ මත ලලාට 13 වහන්සේ පිහිටවලා අර නාගලෝකෙන් අරගෙන ආපු කේශ 13 වහන්සේලා ඒ බුදුරුවේ ශීර්ෂයේ මත පිහිටෙව්වා කියලා සඳහන් වෙනවා. එතකොට අපිට පේනවා මේ කේශ 13 වහන්සේලා සර්වඥ 13 වහන්සේලා යම් තැනක අනාරක්ෂිත වෙනවද නාගලෝකෙ නාගයන් සැනින් තමන්ට අරගෙන යන්න පුළුවන් නම් නාගලෝකයට අරගෙන යන ඒ ඔවුන් තුළ තියෙන සද්ධාව නිසයි. එනිසා පින්වතුනි මෙවැනි සංසාර ගමනකයි අපි යන්නේ. දැන් අපි මනුස්ස ලෝකේ ඉන්න මිනිස්සු හැටියට දැන් බලන්න නාගයන් කොච්චර සද්ධාවෙන් කටයුතු කරත් වෙස් වලාගෙන ඇවිල්ලා පැවිදි වෙන්න උත්සාහ කරන. හැබැයි නිවන් දකින්න බෑ. ඔවුන්ට මාර්ගඵල ලබන්න පින නෑ. ඔවුන් ආපහු සිවුර ගලවලා තියලා දුකසේ අතුරුදහන් වෙලා නාගලෝකෙට යනවා. හැබැයි මනුස්ස ලෝකේ ඉන්න ඔබට මනුස්ස ලෝකේ ඉන්න අපට මේ උතුම් ධර්මය අවබෝධ කරගන්නත් පුළුවන්. මාර්ගඵල ලබා ගන්නත් පුළුවන්. නිවන් දකින්නත් පුළුවන්. ඒ නිසා මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ අපට බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් වන්දනා කරන්න ශාරීරික පාරිභෝගික උද්දේශික කියන ත්‍රිවිධ චෛත්‍යරාජාණන් වහන්සේලා අද සෑම තැනම විහෙර විහාරවල පූජනීය පුණ්‍ය භූමිවල මේ උතුම් ත්‍රිවිධ චෛත්‍යරාජාණන් වහන්සේලා වැඩ සිටිනවා. ඒ වගේමයි අපිට බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් බුද්ධ දේශනා 84000ක ධර්මස්කන්ධයක් අපි තුල ආරක්ෂිතව ඒ ධර්මස්කන්ධය පොත්පත්වල ධර්ම ග්‍රන්ථවල සටහන් වෙලා පිරිසිදුව පවතිනවා. ඒ නිසා නිවන් මඟ ගමන් කරන ශ්‍රාවකයන්ට මේ මනුස්ස ලෝකයට පැමිණිච්ච වෙලාවේ මේ සතර අපායේ වැටි වැටි දුක් විඳ විඳ යන සත්‍යයන් අතරින් මනුස්ස ජීවිතයක් ලබනවා කියන්නේ අතිශයින්ම දුර්ලභ කාරණයක්. ඒ නිසා අපිට බුද්ධ ශාසනය මුණ ගැහුණා, මනුස්ස ජීවිතේ ලැබුණා, ෂණ සම්පත්තිය පහළ වුණා. අපට ධර්මය අවබෝධ කරන්න අවශ්‍ය සියලු දේවල් ලැබිච්ච වෙලාව. ඒ නිසා අප්‍රමාදීවන් අප්‍රමාදේන සම්පාදිත අප්‍රමාදීව කුසල් වඩන්න. ඉතින් එහෙමනම් ඔබ හැම දිනමත් මේ සංසාරේ භයානකකම තේරුම් අරගෙන මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර ඔබටත් අප්‍රමාදීව සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මයම අවබෝධ කරගන්නම වාසනාව ලැබේවා 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 කියලා අපි ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා.